ඔක්කොම වහන්සේලාට තිරුවන් සරණයි සුබ උදෑසනක්. අපි පටන් ගමු. මේ පන්ති තියෙන දවස්වලට මම සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර වගේ කලින් මීටින් එක ඔන් කරලා තියෙන්නේ. දැන් මේ සතියේ නම් 8ට තමයි පන්ති තියෙන්නේ. ඒකට මම අපි කලින් දවස්වල කරේ 8:00මාරටනේ. ඒකට මම හිතන්නේ වෙලාවේ පොඩි ප්‍රශ්නයක් නිසා තාම මම හිතන්නේ සම්බන්ධ වෙයි ඉස්සරහට. තාම 8:20යි 19යි වෙලාව. ඒ නිසා ඊළඟ දවසේ ඔබ වහන්සේලා 7යි පන්ති තියෙන දවසේ 7:55 වගේ වෙනකොට ඇක් වෙන්න බලන්න. එතකොට අපිට හරියටම 8ට පටන් අරගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද අපිට කාලයට උඩ ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා හරි. එහෙනම් අපි මේ සතිය අන්තිමටම කතා කරා. වහන්සේලාට මතක ඇති අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ අපේ හඳුනේ බැද්දේකම නවකතාවේ චරිත නිරූපණ සම්බන්ධයෙන්. එතකොට අපි බැද්දේකම නවකතාවේ ප්‍රධාන චරිත දෙකක් මේ වෙනකොට කතා කරමින් යනවා. එකක් කතා කරලා අවසන් කරා පුදුමිකගේ චරිතය. ඊට පස්සේ අපි ගිය සතියේ නෙමෙයි ගිය සතියේ අපි පන්ති කරේ නෑ. මම හදිස්සි පුංචි ගමනක් ගිය නිසා. එතකොට ඊට කලින් සතියේ අපි පටන් ගත්තා බැද්දේකම නවකතාවේ සිලිඳුගේ චරිතය. එතකොට සිලිඳුගේ චරිතය අද අපි කතා කරලා අවසන් කරලා තවත් අලුත් මාතෘකාවකට යන්න බලාපොරොත්තු වෙනවා. බැද්දේකම නවකතාවේ භාෂා භාවිතය කියන මාතෘකාවත් එක්ක. ඒ නිසා අපි ඉක්මනට සටහන් කරගෙන යමු. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ ඉඳන් බැද්දේකම නවකතාවට අදාළව පහුගිය විභාග වල අහලා තියෙන සියලු ප්‍රශ්න වලට විචාරිතක ලියන්න පටන් ගන්න. බැද්දේකම නවකතාවේ. එතකොට ඒ නිසා අද ඔබ වහන්සේලා ක්‍රියාශීලී වැඩේ කරොත් අපිට පුළුවන්කම ලැබෙනවා නවකතාවේ මාතෘකා දෙකක් අද දවස් ඇතුළත අපිට අවසන් කරන්න. එතකොට මම 10 වගේ වෙනකොට පන්ති අවසන් කරනවා. ඒ කාලය තුල අපිට පුළුවන්. එතකොට දැනටපත් මම හිතන්නේ විනාඩි 20ක් විතර වගේ අපිට ගියා. එතකොට විනාඩි 20ක් කියලා කියන්නේ පොඩි වෙලාවක් නෙමෙයි මේක කාලයක්. ඒ නිසා අර වෙලාවටම අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මොකද මම 8යි 5 8යි 3 වගේ වෙනකොටත් බලනකොට දෙන්නයි සම්බන්ධ වෙලා තිබුණේ. ඒ නිසා අර අපිට කලින් වගේ සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපිට වැඩ ගොඩක් ඉවර කරගන්න පුළුවන්. හරි. එතකොට අපි ගිය සතියේ අන්තිමටම ලිව්වා මාතෘකාවල් ලියලා නේද අපේ හතර නැවැත්තුවේ. ගිය සතියේ නෝට් එක පොඩ්ඩක් ගන්නකො අතට. සර් ගිය සතියේ පන්ති තිබ්බද? ගිය සතියේ නෙමෙයි ඊට කලින් සතියේ. ජීවිතය පිළිබඳ අස්තිර ස්වභාවයක් ඇති කියන එකෙන් ඉවර කරලා. ඔව් ගුප්ත චරිතයක කියලානේ අපි නතර කරේ නේද? ඔව් සර්. ඒකට අපි මොකුත් ලිව්වේ නෑ නේද උදාහරණයක්? සර් උදාහරණයක් තමයි සර් ඒක. සිලිඳුගේ චරිතය. උද්දෘත. ඔව් සිලිඳුගේ චරිතයේ ජීවිතය පිළිබඳ අස්තිර ස්වභාවයක් ඇත්තේ කි. එහෙම නැත්නම් ගුප්ත චරිතයක කියලා තමයි අපි අවසන් කරේ. එතකොට ඒකෙදි අපි මුලින්ම ලිව්වද උතර 11 වෙනි පිටුවේ තියෙන උදාහරණයක්. ඔව් ලිව්වා 11. ඔව් ඒකේ උදාහරණ කීයක් ලියලා තියෙනවද කියලා මට කියන්න. සිලිඳුගේ චරිතය සර්. ඔව් සිලිඳුගේ චරිතයේ ওই ගුප්ත චරිතයක කියන කාරණාව යන උදාහරණ කීයක් ලියලා තියෙනවද කියලා මට කියන්න. ඒකයි. ඒක ලියලා නැහැ සර්. ඒක ලියලා කියන එක මට මතකයි මාතෘකාවෙන් විතරයි අපි අවසන් කරේ. ඉතින් එහාට මොකද කිව්වේ නෑ නේද? නෑ සර්. හරි. එහෙනම් අපි ඒකට උදාහරණ කීපයක් තියෙන මේ ටික ලියලා සිලිඳුගේ චරිතයෙන් සමු ගමු. මොකද අපි සිලිඳුගේ චරිතය පිළිබඳව මේ වෙනකොට විශාල උදාහරණ ප්‍රමාණයක් අපි කතා කරලා තියෙනවා. එතකොට එහෙනම් ඔබ වහන්සේලා පෙළ ගන්න 11 වෙනි පිටුව 11 වෙනි පිටුවේ පිටුව පටන් ගන්නේ මෙන්න මෙහෙම වාක්‍යයකින් සැලකුවේ කවර කරුණක් නිසාදැයි එකවරට තේරුම් ගත නොහැකිය. හම්බුණාද? අච්චු පොතේ 11 වෙනි පිටුව. හම්බුණාද? හම්බුණා සර්. හරි. ඒකේ දෙවෙනි වාක්‍යයේ ඉඳන් මාක් කරගන්න. මෙන්න මේ ටික එන්නේ. එතකොට මේ ජීවිතය පිළිබඳව කිසිම මේ ස්ථීර ස්වභාවයක් නැහැ. යාගාව තිබුණේම අස්ථීර ස්වභාවයක්. හැම වෙලේම අර අපි කියන්නේ මේ පතේකට කියන්නේ මේ ලස්සන වචනයක් අපි කියනවා මේ බැරි මරගාති කියලා අපි වචනයක් පාවිච්චි කරන්නේ. කියන්නේ හැම වෙලේම කටේ තියෙන බෑ කියන එකම තමයි. එතකොට හැම වෙලේම গুপ্ত චරිතයක්. ඒ කියන්නේ අපිට සිලිඳුව පේනවට වඩා එයාගේ අභ්‍යන්තරය තුල හරි අපූර්ව අමුතු චරිත ලක්ෂණ කීපයක් ඉස්මතු වෙලා තිබුණා. ඒ නිසා තමයි අපි කියන්නේ සිලිඳු කියලා කියන්නේ গুপ্ত චරිතයක් කියලා. ඒකට අපි ගන්න පළවෙනි උදාහරණය මෙන්න මේක. මොන මාක් කරගන්න. බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු අනික් අයට වඩා උතෑණි වැඩි කතාබහක් ඇති මිනිසෙකු ලෙසිනි.
අන්න එතන උදාහරණයක් අපි ගන්නවා. ඒ ඔය මම කිව්වේ 11 වෙනි පිටුවේ 11 වෙනි පිටුව 11 වෙනි පිටුව. ඊළඟට තව චුට්ටක් පල්ලහැට යනකොට අපිට හම්බෙනවා ඒකෙම ඒ පිටුවේම පල්ලහැට යනකොට යට ඉඳන් උඩට ගනින්න අන්තිම වාක්‍යය ඉඳන් උඩට ගනින්න 1 2 3 4 රූල් 4ක් උඩට ගියාට පස්සේ ඒ 4 වෙනි රූල පටන් ගන්නේ ආලය කලේය කියන. ආලය කලේය. ආලය කලේ කියන කන ඉඳන් ඉස්සරහට පටන් ගන්නවා මෙන්න මෙහෙම. තමාට පුරුදුල අලස උදෑනි කපුටු ගතියෙන් හේනේ වැඩ කිරීම හෝ පැල්පතයට ඇන තියාගෙන බලාගත් අතේ බලා සිටීම ඔහුගේ සිරිතය. අන්න එතනට වෙනකම් මාක් කරගන්න. එතකොට මේ අවස්ථාවන් වලින් අපිට ස්ථීරවම පේන දෙයක් තමයි මෙයාගේ චරිතය තුළ හරි গুপ্ত ලක්ෂණ ඉස්මතු වුණාය කියන එක. හරි. ඊළඟ කාරණාවට අපි යනවා 16 වෙනි පිටුවට. සෝරි. මේ 12 වෙනි පිටුවට. 12 වෙනි පිටුව පටන් ගන්නකොට ඒකේ පේලි තුනක පුංචි ඡේදයක්. හොඳට බලන්න පේලි තුනක පුංචි ඡේදයක් තියෙනවා. ඊළඟට දෙවෙනි ඡේදය පටන් ගන්නවා මෙන්න මෙහෙම. සිලිඳුගේ සිතුම් පැතුම්ද අදහස් උදහස්ද බොහෝ සෙයින් පුදුමය. හම්බුණා නේද? හම්බුණා සර්. හොඳයි අපේ පුතේ. එතකොට සිලිඳුගේ සිතුම් පැතුම්ද අදහස් උදහස්ද බොහෝ සෙයින් පුදුමය. අන්න එතනින් මාක් කරගන්න. එතකොට ඒකෙනුත් අපිට තේරෙනවා සිලිඳු කියලා කියන්නේ ටිකක් මහා අමුතු ඩයල් එකක් කියලා නේද අපේ වචනෙන් කිව්වොත්. අමුතු චරිතයක් කියලා. හරි. තවත් පුංචි උදාහරණයක් අපිට හම්බෙනවා. පහළොස් වෙනි පිටුවේ 15 වෙනි පිටුවේ මුලින්ම හම්බෙනවා අපිට පුංචි කවියක්. අර මට ගල් මුල් යන්න බැරි කටු තියුණුයි ගඟ ගැඹුරුයි අන්තිමේදී රෑ එනවා නාඩා නිදි යන්න බබෝ හහ් දොයිය බබෝ කියලා එකක් තියෙනවා. අන්න ඒකෙන් පස්සේ යට එනවා ඡේදයක්. ඒ ඡේදයේ දෙවෙනි වාක්‍ය පටන් ගන්නවා මෙන්න මෙහෙම. උතර බලන්න දෙවෙනි වාක්‍යය හොඳේ. මිදුලේ හෝ පිලේ හෝ සිටි දරුවන් සිලිඳු නොදුටු වේ. කිසි දිනක උන් ගැනද කතා නොකළේ. ආන්න ඒක අපි ගන්නවා සිලිඳු කියලා කියන්නේ গুপ্ত චරිතයක් කියන එක සනාථ කරන්න. හරි මං හිතනවා ඒකත් හරියද කියලා. මිදුලේ හෝ පිලේ හෝ සිටි දරුවන් සිලිඳු නොදුටු වේය. කිසි දිනක උන් ගැනද කතා නොකළේ. හරි ඊළඟට අපි යනවා 31ට. නෑ පොඩ ඉන්න. ඒ ටික ප්‍රමාණවත්. ඒ හොඳටම ඇති. දුක්ඛ චරිතය කියන ටිකේ හොඳටම ඇති. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා තවත් මාතෘකාවක් යටතේ බලවතා ඉදිරියේ දුබලයෙකු වීම කියලා කාරණාවක් යටතේ. සිලිඳුගේ චරිතය තුළ ඉස්මතු වන තවත් එක්තරා ප්‍රධාන කාරණාවක් තමයි බලවතා ඉදිරියේ දුබලයෙකු වීම. බලවතා ඉදිරියේ දුබලයෙකු වීම කියලා ලියුවොත් තේනවා නේද? වීම හොඳයි. වීම බලවතා ඉදිරියේ දුබලයෙකු වීම.
ඒකත් සිනිඳුගේ චරිතය තුළ ගන්න පුළුවන් තවත් එක්තරා කාරණාවක්. අපි යනවා 28 වෙනි පිටුව. 28 වෙනි පිටුවට 28 වෙනි පිටුව අපේ හාමුදුරනේ ඡේදෙ පටන් ගන්නේ ගම්මුන්ගෙන් එකතු කර ගැනීම අපහසු කාරණයක් බව බබේ හාමිට ප්‍රත්‍යක්ෂය. එහෙත් පහසුවෙන් පිටු දැකිය හැකි මිනිසෙකු නොවේ සිලිඳු. අන්න එතන ඉඳන් පටන් ගන්න මාක් කරගන්න මෙන්න මේ මම මේ කියන ටික. ඔන්න බලන්න. ණයක් ගන්නට උවමනා වූ විට කොතෙක් නෑ කිව්වත් බෑ කිව්වත් මුළු දවසේම ආරච්චිල. ගේ දොරකට දැවටි ඉඳුණු මිස නිකන් ආපසු යන්නේ ඔහු නොවේ. අන්නේ කොටස ගන්න පුළුවන් අපි. ඊළඟට සර් එක පොඩක් අයියෙන්. ඒක තියෙන්නේ 28 වෙනි පිටුවේ පළවෙනි ඡේදය තියෙනවානේ. පළවෙනි ඡේදයේ තුන්වෙනි රෝලට ගියාම තුන්වෙනි රෝලේ මැද ඉඳන් පටන් ගන්නවා. ණයක් ගන්නට උවමනා වූ විට කොතෙක් නෑ කිව්වත් බෑ කිව්වත් මුළු දවසේම ආරච්චිලා ගේ දොරකට දැවටි ඉඳුණු මිස නිකන් ආපසු යන්නේ ඔහු නොවේ. එතකොට සැබෑවටම හරි බලවතා ඉදිරියේ දුබලයක බවට පත් වෙනවා ආර්ථික වශයෙන්. ආර්ථිකයේදී කියන්නේ සල්ලි නැති කමත් එක්ක. ඊළඟට අපි යනවා තවත් පුංචි උදාහරණයක් හොයාගෙන 30 වෙනි පිටුවට. 30 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම උදාහරණයක්. 30 වෙනි පිටුවේ ඡේද තියෙනවා 1 2 3 4 5ක්. ඔය පහෙන් දෙවෙනි ඡේදයට යන්නකෝ. දෙවෙනි ඡේදෙට ගියාට පස්සේ දෙවෙනි ඡේදය ආරම්භ කරනවා මෙන්න මෙහෙම. එතන ඉඳන් මාක් කරගන්න. රාලාමි මන් දුප්පත් මිනිහෙක්. සිලිම් 4ක් තියා 3ක්වත් කිවන්නේ මොන වෙයින්? ගෙදර හරිය නෑ පනම. ඒතර අන්නේ කොටස අපිට ගන්න පුළුවන්. මේ සිලිඳු ආර්ථික වශයෙන් බලවතා ඉදිරියේ දුබලෙක් බවට පත් වුණාය කියන එක ඉස්මතු කරගන්න. ඊට පස්සේ ඒ පිටුවේම තවත් පුංචි උදාහරණයක් තියෙනවා අපිට ඔකට ගන්න පුළුවන්. අන්තිම ඡේදය හැබැයි හොඳට බලන්න අන්තිම ඡේදය අපේ අහම්දුරනේ පටන් ගන්නේ සිලිඳු අසරණව නිශ්ශබ්දව සිටියේ. මෙන්න මෙතන ඉඳන් පටන් ගන්න අපිට මාක් කරගන්න ඕනේ තැන. තුවක්කු ලයිසොමකට ගෙවන්ට රුපියල් 2ක් සොයාගන්නේ කෙසේදයි සිතමින් අමාරුවට වැටුණු ඔහුට තමා ආකාරයද අමතක විය. එතකොට ආවේ පුරාණ ඩිංගක් ඉල්ලගෙන යන්න. හැබැයි අන්තිමට උනේ මොකද? තුවක්කුවට ලයිසන් එකක් ගන්න ඕනේ කියන මතය හැදුණා. හම්බුණා නේද ඒක? හම්බුණා. හරි. ඊළඟට අපි යනවා 32 පිටුවට යන්නකෝ. 32 පිටුවේ දෙවෙනි ඡේද ඒක චූටි ඡේද ටිකක් තියෙන. ඒක දෙවෙනි ඡේදයේ ආරම්භ කරන තැන ඉඳන්ම මාක් කරගන්න මෙන්න මෙහෙම 32 පිටුවේ. එතකොට මාත් මගේ දරු පැටව දෙන්නාත් බඩගින්නේ මැරෙන්න අරින්නද කල්පනාව. එතකොට මාත් මගේ දරු පැටව දෙන්නාත් බඩගින්නේ මැරෙන්න අරින්නද කල්පනාව. කන්න නැතුව. ආර්ථික අතින් ප්‍රබල දුබලයක බවට පත් වෙනවා. ඒක අපිට ගන්න පුළුවන්. දැන් ඕකට කරුණු කීයක් අපි මාක් කරාද? හතරක්. මේ බලවතාවයකට සර්. ඔව් බලවතා එකේ කාරණාවට හතරක් තියෙනවා. හතරක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි යන තව දෙකකට විතර එතකොට ප්‍රමාණවත්. අපි යනවා 61 වෙනි පිටුවේ හොඳට බලන්න. මොකද ඒකේ චූටි ඡේද ටිකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රකාශ ටිකක්. 61 වෙනි පිටුව පෙළ ගන්නකෝ. 61 වෙනි පිටුවේ යට ඉඳන් උඩට බලනකොට 3 වෙනි ඡේදය.
යට ඉඳන් පල්ලෙහා ඉඳන් උඩට බලනකොට තුන්වෙනි ඡේදය. ඒකේ කියනවා මෙන්න මෙහෙම. උඹ වෙන ඕනෑම දෙයක් කියාපන් විතරාල මම කරන්නම්. මේක නම් කියන්න එපා. මට බෑ ඒක කරන්න. හම්බුණාද? හම්බුණා සර්. මොකද්ද මේ සිද්ධිය මතකයිද? මේ හින්නියාම ඉන්දියාමේ අරගෙන යන්නේ කවුද? මේ කවුද අරගෙන? වෙදරාලා අන්න හරි. වෙදරාලා ඇවිල්ලා විදරාල. ඔව් අන්න හරි. සිලිඳුගෙන් ඉල්ලනවා. නේද? මං බෙදුවට කැමතියි බෙදුව මට දීපන්. මේ ගමේ බෙදුව දෙන්න හොඳ මේකෙක් හිටියට ඉන්නේ මම විතරයි කියලා. ඒ නිසා ඒ වෙලාවේ තමයි අනුකම්පා සහගතව ඔහුගේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. එතකොට බලවතා ඉදිරියේ. එතකොට ඒ වෙනකොට පුංචිරාල නැත්නම් වෙදරාල හොඳ කට්ටඩියෙක් කියලා ගමේ හැමෝම දන්නේ. ඒ නිසා ඔහු ඉදිරියේදී මොහු ඇත්තටම අසරණ වුණා. ඒ අසරණකමත් එක තමයි ඔය ප්‍රකාශය සිද්ධ කරන්නේ. හරි. ඊළඟට අපි යනවා තවත් පුංචි උදාහරණයක් හොයාගෙන 94 තියෙනවා. ඒ කියන්නේ පස්වෙනි පරිච්ඡේදයේ අන්තිම පිටුව. පස්වෙනි පරිච්ඡේදයේ අන්තිම පිටුව. එතන කියනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න ළමයා ඈව බාරගනින් කියලා එකක් තියෙනවා. බලන්න පුතේ හම්බුණාද කියලා හම්බුනේ? තියෙනවා. මෙන්න ළමයා. ඔව් අන්න හරි. එතකොට එතනක් තියෙන්නේ අතරම බලවතා ඉදිරියේ දුබලෙක් බවට පත් අවසානයේදී කුංචිරාල ඉදිරියේ සිලිඳුර කරගන්න දෙයක් නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ අසරණකමත් එක්ක කින්හාමිව ඔහුට ලබා දෙනවා. ඊට පස්සේ අපිට තවත් පුංචි උදාහරණයක් තියෙනවා මේ ඒක ඉස්සර අවශ්‍ය නැහැ කිසිම. ඊට පස්සේ ඔමින්න 150 right. මෙන්න මේක ගන්න පුළුවන්. මේක ලස්සන උදාහරණයක්. 151 වෙනි පිටුව. 151 හරි. ඔන්න බලන්න පළවෙනි ඡේදේ පටන් ගන්නෙ නැහැ කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනියට කියනවා දෙවෙනි ප්‍රකාශයක් තියෙනවා සූදි වාක්‍යයක් හොඳයි ස්වාමීනි කියලා. ඒකත් නෙමෙයි. ඊළඟ තුන්වෙනි එක පටන් ගන්නවා දෙවෙනි විත්තිකාරයාට කියලා. ඒකත් නෙමෙයි. හතරවෙනි අවස්ථාව පටන් ගන්නවා මෙතෙක් මේ කතාව කියලා. ඒකේ පල්ලෙහාට යන්න රූල් ගණන් කරගෙන 1 2 3 4 5 6 7ක්. 7 වෙනි රෝලට යන්න කලින් 6 වෙනි රෝලේ අන්තිම තියෙනවා. තෝල්ක තැන කෑ ගහන විට පියුන් එහි විත් සිලිඳු අල්ලා ස්තෝප්පුවට තල්ලු කෙලේය. බලන්න හම්බුණාද කියලා? තෝල්ක තැන කෑ ගහන විට පියුන් එහි විත් සිලිඳු අල්ලා ස්තෝප්පුවට තල්ලු කෙලේය. හම්බුණාද? හම්බුණා සර්. හරි. අන්න එතන අපිට පැහැදිලි වෙනවා අර උසාවියේදී වෙච්ච සිද්ධියත් එක්ක මේ සිලිඳුට සිදුවෙච්ච අපහසුතාවය නැත්නම් සිලිඳු දුබලයක් බවට පත් වුණා එතනදී. සූපහ. සුවට. ඔන්න මම මේ ඌමනාම ටික විතර තෝරලා ගන්නම්. right 188 වෙනි පිටුවට යන්නකෝ. 188. ඒකේ හරි 188 වෙනි පිටුවේ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම උදාහරණයක්. අපේ හඳුනේ දෙවෙනි වාක්‍යයේ දෙවෙනි පේලියේ මෙන්න මෙහෙම පටන් ගන්නවා බලන්න මැද ඉඳන්. හාමුදුරුවනේ මට බොහොම මහන්සි. දවස් ගානකින් නිින්දක් නැහැ. විවේකයක් නැහැ. අයියෝ මට මතක නැහැ. හම්බුණාද? සර් පොඩ්ඩක් කියන්න පිටුව. ඒක තියෙන්නේ 188 වෙනි පිටුවේ 188 වෙනි පිටුවේ පල්ලෙහාට රූල් දෙකක් යනවා. දෙවෙනි රූලේ පළවෙනි වාක්‍යය අවසන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ.
සිලිඳු නොසෙල්වී තාම ගේ තමාගේ කියලා. වීම තාම සිලිඳු නොසෙල්වීම තමාගේ විඩාපත් දෙනත රටේ මහත්යාගේ මුහුණේ රැඳෙව්වේ. හරිද? ඊට පස්සේ අන්න හරි එතන ඉඳන් පටන් ගන්නවා. හාමුදුරුවනේ මට බොහොම මහන්සි. දවස් ගානකින් ඉන්නත් නෑ. විවේකයක් නෑ. අයියෝ මට මතක නෑ. ආන්නේ කොට තමයි. හරි. ඊළඟට තව එකක් දෙකක් කතා කළොත් එතන සමුගමු. 102 මොකක්ද තියෙන්නේ? 102 විසිපාවි ගත්තොත් එකත් හොඳයි. 225ට යන්නකො 225 වෙනි පිටුව. 225 වෙනි පිටුවේ තියෙනවා ඒකේ තියෙනවා මේ ඡේදයක් තියෙනවා මහත්මයා තමාගේ සාක්කුවෙන් කියලා ඡේදයක් පටන් ගන්න. ඒ ඡේදය අතාරින්නේ සම්පූර්ණ මේක නෙමෙයි. ඊට යට තියෙනවා ඔබට තේරුණාද යෝධයෝ දෙවන්න 100. ඊට පස්සේ සිනිඳුගේ ප්‍රකාශයක් තියෙනවා. මේක වාක් කරගන්න. මොකක්ද තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ. නේද? ඒකට අර මේ ඔහුගේ නඩු තීන්දුවෙන් පස්සේ ඔහුට පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ වගේ නඩු තීන්දුවක් තමයි ඔබට දුන්නේ කියලා කියනවා. ඒතර අන්නේ වෙලාවේදී ඔහුගේ අසරණකම උපරිමයෙන් අපිට පේන්න තියෙනවා. ඒකට ඒකත් අපිට අර ලස්සන උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔබට ගන්න අන්තිම උදාහරණය 226 වෙනි පිටුවේ අවසාන ඡේදයේ අවසාන වාක්‍ය. මොකක්ද හම්බුණාද? අවසාන ඡේදයේ අවසාන වාක්‍ය 226 වෙනි පිටුවේ. කියන්න බලන්න කතා කරමු බලන්න. මොකක්ද තියෙන්නේ? 226 වෙනි පිටුවේ අවසාන ඡේදයේ අවසාන වාක්‍ය මොකක්ද කියලා අහන්න. එදා සිට 20 අවුරුද්දේ හැම දඩයක්ම ඔහු මේ අතකොළුවේ. ඔව්. එදා සිට 20 අවුරුද්දේ හැම දවසකම ඔහු මේ අතකොළුවෙන් පොල්ලෙලි තලතලා ඔහු ගත යුත්තේ විය. එතකොට එතනින් ඔහුගේ අසරණකම සම්පූර්ණයෙන්ම අපිට පේන්න තියෙනවා. right. එතකොට අපේ හාමුදුරුවනේ ඔන්න ඔතනින් අපි සිලිඳුගේ ওই කාරණාව අවසන් කරනවා සේම 6 වෙනි පිටුව. තව චූටි උදාහරණ තුනක් තියෙනවා මෙන්න මේ මාතෘකාවට. ඒකත් අපි ලියාගමු. නොපෙනෙන බලවේග පිළිගත්තයි. නැත්නම් අදෘශ්‍යමාන බලවේග පිළිගත්තයි. ඒකත් එයාගේ චරිතය තුළ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තවත් වැදගත්ම කාරණාවක්. ඒක මෙහෙම ලියන්න අදෘශ්‍යමාන බලවේග පිළිගත්තයි. අදෘශ්‍යමාන මෙහෙම ලියන්නකෝ. නොපෙනෙන බලවේග පිළිගත්තයි. එතකොට ඔක්කොම ටික අදාළයි. බලවේග පිළිගත්තේකි. හරි. නොපෙනෙන බලවේග පිළිගත්තේකි. ඒකට චූටි උදාහරණ තුනයි තියෙන්නේ. සමහර උදාහරණ තියෙනවා එකම ආපුවක් තියෙනවා හොඳේ. ඒතර ඒ තැන්වල මතක ඇතුව කාරණාව පැහැදිලිව දාගන්න නැත්නම් මොකටද මේ උදාහරණය ලිව්වේ කියලා හිතා ගන්න බැරි වෙයි අපිට. 48 වෙනි පිටුවේ තියෙනවා 48 වෙනි පිටුවේ මාක් කරපු උදාහරණයක් තියෙනවද කියලා මට කියන්න. කො අපේ අනිත් පොඩි හාමුදුරු කතා කරන්න මාත් එක්ක තියෙනවා සර්.
මොකද්ද තියෙන්නේ? අපොච්චේ ඇත් එක්ක මං යන්න ඕන හරි. වචනේ. ඊට යටේ ගන්න නැද්ද බලන්න. ඒ උදාහරණ විතරද 48 වෙනි පිටුවේ තියෙන්නේ. ඔව් සර්. right. ඔයා ඔය කියපු තැන යට තියෙනවනේ තව පේලියක්. යලි ඈ සිලිඳුගේ පාමුල පෙරළුනායි කියලා. ඔව් සර්. ඊට යට තියෙනව නේද කියමනක් මෙන්න මෙහෙම. මං උඹලාට කොච්චර කීවද? ගස්වල යක්කු උඹලා යන පාරවල් අයිනේ. ඒක මාක් කරලා තියෙන්නේ. ඒක මාක් කරලා නැහැ සර්. ඒක අපේ පොඩි හඳුරගෙන එක්ක මාක් කරලා නැත්නම්. ඒක 22 උදාහරණ කියලා තියෙන්නේ. චුට්ටක් ඉන්නවා. 22. හරි. ඒක මාක් කරගන්න. එතකොට හරි. මෙන්න මේකයි උදාහරණේ 48 වෙනි පිටුවේ යටම තියෙන ඡේදයේ පළවෙනි වාක්‍යය. මං උඹලාට කොච්චර කීවද ගස්වල යක්කු උඹලා යන පාරවල් අයිනේ හැංකිලා බලා ඉන්නවා අය කියන. අනේ ගන්න. හරි. ඊළඟට අපි යනවා 63 වෙනි පිටුවේ තියෙන චූටි උදාහරණයක්. 63 පිටුවේ 63 වෙනි පිටුවේ යට තියෙන චූටි ඡේදයක් මෙන්න මෙහෙම පටන් ගන්නෙ තමාගේ ආශාව කියලා. හම්බුණාද? ඒ ඡේදෙට උඩ තියෙන ඡේදයක් වෙදරාලගේ මන්තර සිලිඳු කෙරෙහි බලපෑමට වැඩි කලක් ගත නොවී කියලා. අන්න ඒ ඡේදේ රූල් වශයෙන් ගණන් කරන්න පල්ලහැට යනකොට 1 2 3 4 5යි. මම හිතනවා අපහසුුනේ නෑ කාටවත්. හම්බුණාද? ඔව් සර්. පස්වෙනි අන්න රයිට්. අන්න එතන. නුග ගහත් පාළු වූ ගමත් යක්කුත් ඔහුගේ සිතේ අරක් ගත්ත. තමාගේ ඉරණම රැඳී ඇත්තේ එහි බවත් ඒවා දැකීමේ දැඩි ආශාවකුත් ඔහු තුල පාළ. ඒ වාක්‍ය දෙකම ඕනිත් නෑ. එකක් ගත්ත ප්‍රමාණවත්. නමුත් දෙකම මාක් කරලා තියාගන්න. හරි. අපි ওই සම්බන්ධයෙන් කතා කරන අවසාන උදාහරණයේ එහා පැත්තේ පිටුවේ තියෙනවා. මෙන්න මෙහෙම 61 වෙනි පිටුවේ 64 වෙනි පිටුවේ දෙවෙනි ඡේද. දෙවෙනි ඡේද කියන්නේ ඒකේ ඡේද 3යි තියෙන්නේ. අංක වශයෙන් මේ රූල් වශයෙන් මම කියන්න බලන්න හරියටම දෙවෙනි ඡේදෙ පල්ලෙහාට යන්න කිල්ලෙන් 1 2 3 4 5 6 7 8යි. 8ක් යනකොට හම්බුණාද බලන්න. අවතාරයන් තමා පසුපස එලවාගෙන එන්නාක් වෙන්ද විශාල ශරීරයක් නැති සතුන් තමා යන මගේ ඉදිරියේ මහවණේ දිනගෙන දිවයන්නාක් වෙන්ද ඔහුට පෙනෙන්නට වන. ඔව් සර්. හරි. ඒ තුන ප්‍රමාණවත් උතනට හරි. එතකොට එහෙනම් අපි උතනින් සිලිඳුගේ චරිතයට පොඩි නිමාවක් දෙනවා. අපි මේ වෙනකොට සිලිඳුගේ චරිතය සම්බන්ධයෙන් කරුණු 3ක් ඔස්සේ කතා කරලා තියෙන්න ඕනි. හරි. එතකොට මේකේ පොඩි නෝට් එකක් තියෙනවා මම ෂෙයා කරලා තියන්නම් පස්සේ. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම අපේ හඳුනේ කරුණු 3ක් යටතේ අපි සිලිඳුගේ චරිතය කතා කරනවා. හරිද? එතකොට එකක් තමයි කොහොමත් බැද්දේකම නව කතාවේ කේන්ද්‍රීය චරිතය විදිහට අපි සිලිඳුගේ චරිතය ගන්නවා. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි විශේෂයෙන්ම ওই ජීවිතය පිළිබඳ අස්ථීර ස්වභාවයක් කියන গুপ্ত චරිතයක්.
එහෙම කියලා අපිට ගන්නත් පුළුවන්. ඊට පස්සේ එයාගේ චරිතය තුළ ධාරක ප්‍රේමී ඇති පියෙක් විදිහටත් අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව අපිට හම්බ වෙනවා මේ අමනුෂ්‍ය මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් වෙලී සිටින පුද්ගලෙක්. අපි දැන් ඔය කිව්වේ නොපෙනෙන බලවේග පිළිගත් චරිතයක් කියලා. මේ විදිහට අපිට සිරිඳුගේ චරිතය කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ තවත් පැත්තකට ගන්න පුළුවන් ජීවිතය පිළිබඳ ස්ථිර ස්වභාවයක් නැති. ඒ විදිහට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි බලවතා ඉදිරි දුබලෙක් බවට පත් වීමත් සිරිඳුගේ චරිතය තුළ තිබෙච්ච තවත් විශේෂ ලක්ෂණයක්. එතකොට ස්ක්‍රීන් එක පේනවද හැමෝටම? ස්ක්‍රීන් එක පේනවද? ටිකක් පැහැදිලි. සිග්නල් ප්‍රශ්න නිසා දැන් හරිද? හරි. එතකොට මේ තියෙන්නේ වැද්දේකම නවකතාවේ සිරිඳුගේ චරිතයට දාලා උදාහරණ ටිකයි මේ කරුණු ටික. දැන් මම මේක එහෙම් පිටිප දුන්නා නම් ඕගොල්ලන්ට මතකෙ හිටින්නේ නැහැ. ඒකයි මම ඔය ටික ලියුවේ. හරිද? එතකොට මම මේ හදපු නෝට් එකක් මේ තියෙන්නේ. එතකොට මේකේ මම අවශ්‍යම ටික අරගෙන ඕගොල්ලන්ට මම ෂෙයා කරලා තියන්නම්. එතකොට මේකේ මේ මාතෘකාවයි උදාහරණය තමයි මේ තියෙන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ජීවිතය පිළිබඳ ස්ථිර ස්වභාවයක් නැති එක තමයි අපි ගමුකෝ අපි ලියුවේකම. මේදී බලවතා ඉදිරියේ දුබලයෙකු වී. ඕක තමයි තියෙන ප්‍රධාන මාතෘකාව. එතකොට අපි ඒකට ගන්නවා ආරච්චි ඉදිරියේ ආර්ථිකයෙන් දුබලයෙකු වී. ඒතර ඒකට අදාළ උදාහරණය තමයි මේ. මේක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට පැහැදිලිව තමයි හදලා තියෙන්නේ. ණයක් ගන්නට ඕමනාව විතර පොතෙක් නැහැ කිව්වත් බෑ කිව්වත් මුළු දවසේම ආරච්චිලගේ දොරකඩ දැවටි ඉන්නකොට නිකන් ආපසු යන්නේ ඔබ අපි ඉස්සෙල්ලා මාත්‍ර උදාහරණ ටික තමයි ඔක්කොම කියලාම. තේරුණානේ? ඒ නිසා මේකම බලාපොරොත්තු වෙන්න එපා. ওই ටික වෙනමම අරගෙන ලියන්න. මොකද මේ ප්‍රායෝගික අභ්‍යාසය අනිවාර්යෙන් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඔබ වහන්සේලාට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. තේරුණානේ? හරි. ඒ නිසා අර බලාගෙන පාඩම් කරන එක බලාගෙන ලියන එක නෙමෙයි. අනිවාර්යෙන් තමන්ගේ මහන්සියක් අනිවාර්යෙන් තිබිය යුතුමයි. නැත්නම් අපේ විභාගයේ උඩ දාගන්න පුළුවන් කමක් නැහැ. හරි. එහෙනම් අපි යනවා තවත් ලස්සන මාතෘකාවකට. චරිත නිරූපණය සුට්ටක් අපි නතර කරනවා. අපි යනවාද අලුත් මාතෘකාවකට බැද්දේකම නවකතාවේ භාෂා භාවිතය කියන කාරණාවට. ලියා ගන්න අලුත් මාතෘකාවක්. සර් මාතෘකාව පොඩක් කියන්න. වැද්දේගම නවකතාවේ හරි. භාෂා භාවිතය වැද්දේගම නවකතාවේ භාෂා භාවිතය. වැද්දේගම නවකතාවේ භාෂා භාවිතය. අපි මේක කතා කරනවා මාතෘකා එකයි තුනකට. ස්ක්‍රීන් එක ෂෙයා කරාට මම හිතනවා වෙනේද නොපෙනේද කියලා මට පොඩි සැකයක් තියෙනවා. හරි. කමන්නේ මම තියෙන තැන කියන්නම් ඒක ලේසි නෑ. හරි. අපි එහෙනම් මෙහෙම ලියමු මුලින්ම පළවෙනි කාරණාව ඔබ සම්බන්ධයෙන්. ප්‍රාදේශීය භාෂාවට නතු වීම. පළවෙනි කාරණාව. වැද්දේගම නවකතාවේ බස්වහර කියන මාතෘකාව යටතේ අපිට ගන්න පුළුවන් පළවෙනි කාරණාව තමයි අපේ හඳුරුනේ ප්‍රාදේශීය බස්වහරට නතු වීම. ප්‍රාදේශීය බස්වහරට නතු වීම.
එහෙමත් නැත්නම් ඒ වචනේ තේරුම් නැත්නම් ලියන්න ප්‍රදේශයට උචිත. දැන් මේ බැද්දේගම නවකතාව නිර්මාණය වෙන්නේ මොන ප්‍රදේශයත් එක්ක මූලික වෙලාද? කතා කරමු. ඔව් කො අපි අනිත් පොඩි හාමුදුරුවෝ මයික් ඔන් කරන්න. ඔව් අන්න හරි. හම්බන්තොට දිස්ත්‍රික්කයට මූලිකත්වයේ දීලා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවට තමයි මේ කතන්දරේ දිග හැරෙන්නේ. එතකොට මේක අස්සේ සමහර තැන්වල තියෙනවා අපේ හාමුදුරුවනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල ඒ කාලේ ආවේනික වෙච්ච බස් ආහාර. අපි ඕකට කියන වන්නි භාෂාව. කියන්නේ හම්බන්තොට වන්නි කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් කොළඹටත් වැඩිය සමහර තැන් තියෙනවා දියුණු වෙච්ච තැන් හම්බන්තොට. එතකොට බස් ආහාර අතින් ගත්තට පස්සේ ඉස්සර ඔය ලෙනාඩ් වුල්ෆ් මහත්මයා මේක රචනා කරන කාල සීමාව ලෙනාඩ් වුල්ෆ් මහත්මයා රටේ මහත්මයා විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමන්ගේ රාජකාරිය සිද්ධ කරන කාල සීමාව තුල වැද්දේගම රචනා වෙන කාල සීමාව තුල ඔන්න ඔය කියන අවස්ථා තුනම එකයි හොඳේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල හම්බන්තොට මේ පරිසරය තුල තිබිච්ච භාෂාවට තමයි අපි කියන්නේ ප්‍රාදේශීය භාෂාව කියලා. එතකොට නවකතාවත් මොකද වෙලා තියෙන්නේ? ඒ කියන ප්‍රාදේශීය භාෂාවටම නතු වෙලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. එහෙම නැත්නම් ප්‍රදේශයට උචිත බස් ආහාරක් මේ නිර්මාණය වෙලා තියෙනවා. හරිනේ? හරි. අපි යනවා එහෙනම් මේ විදිහට පුංචි උදාහරණයක් අපි හොයා ගන්නවා මේ විදිහට. දෙසිය 7 වෙනි පිටුවට යන්නකෝ. 207 අර මේ 207 වෙනි පිටුවේ අන්තිම ඡේද බලන්න. අන්තිම ඡේද. ඒ ඡේද කියනවා සම්පූර්ණයෙන්ම මේ ඒ කාල සීමාව තුළ ඒ ප්‍රදේශය තුළ තිබිච්ච බස්වාහන ලක්ෂණ අස්කේ ඉදිරිපත් කරනවා. බලන්න මොකක්ද කියලා. නිකම්ම නස්ගාත මහනුවර මිනිස්සුන් එල්ලා මරනවා. වන්දන්න මිනිහෙකුගේ බෑන කෙනෙක් එල්ලලා මරලා නෑයින්ද මලකඳ අහපව දුන්න වලලන්ට. ඔළුව පැත්තකට කඩා වැටිලා වෙල්ලේ කඹ පාරවල් හිටුණා හිටන් තිබුණායි. පහුගිය කාලේ හරි ප්‍රසිද්ධ වචනයක් ආවේ හිටන් කියලා නේද? එතකොට අන්න ඒ වගේ. එතකොට මෙන්න මේ ඡේදයේ සම්පූර්ණයෙන්ම අපි ගන්නවා හම්බන්තොට ප්‍රදේශයට උචිත බස් වහරක් රථකය අනුගමනය කරලා තියෙනවා කියන කාරණාවට නිකම් මනස්ගාත මහනුවර මිනිස්සුන් එල්ලලා මරනවා. මන් දන්න මිනිහෙකුගේ බෑන කෙනෙක් එල්ලලා මරලා නෑයින්ද ඒක නෑදෑයින්ට කියන එකේ තයන්නක් නෙමෙයි තියෙන්නේ දයන්න. නෑදෑයින්ද මලකඳ ආපහු දුන්නා වලලන්න නෙමෙයි වල ලණ්ඩ දයන්. අන්න තැටේටකම මාක් කරගත්තට කමන්නේ. එහෙම නැත්නම් දන්න මිනිහෙකුගේ බෑන කෙනෙක් අන්න එතන මාක් කරගත්තත් කමන්නේ. හරි ඊළඟට අපි යනවා 211 පිටුව. 211 වෙනි පිටුවේ තියෙනවා 1 2 3 4 5යි. පස්වෙනි ඡේදය. මේ ඡේදයක් කියන එක සමහරලාට පේලි දෙක තුනක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම ඡේදයක් කියන එකෙන් අදහස් කරන්නේ පේලි ප්‍රමාණය නෙමෙයි හොඳේ. ඒතර දැන් 211 වෙනි පිටුවේ තියෙනවා ඡේද 1 2 3 4යි 5ක් තියෙනවා. වෙන් කරලා තියෙනවා කොටස් 5කට. පස්වෙනි එකට යන්න. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මිනිස්සු ජීවත් වෙන්න එපායේ අතක් පයක් නොහොල්ලා හොඳට බඩ පුරවාගෙන ඉන්න පුළුවන් හාමුදුරුවන්ටයි හිගන්නන්ටයි විතරයි. අනිත් වෙලෙන්දා කීය. එතකොට ඒකට ඩ කාර්යය ඉදලා තියෙන හැටි බලන්න. දැන් ජීවත් වෙන්න ඊට පස්සේ බඩ පුරවාගෙන ඉන්න කියන වචන දෙක. එතකොට ඕකෙන් අපි ගන්නවා මෙන්න මේ වාක්‍ය. මිනිස්සු ජීවත් වෙන්න එපාය. අතක් පයක් නොහොල්ලා හොඳට බඩ පුරවාගෙන ඉන්න පුළුවන්. අන්න එතන වෙනකන් ගන්න ඒ. හරිද? හරි සර්. හරි.
ඊළඟට 214 වෙනි පිටුවේ අපිට තවත් ලස්සන උදාහරණ දෙකක් හම්බ වෙනවා. දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා 1 2 3 4යි. 4 වෙනි ඡේදය. 4 වෙනි ඡේදය කියන්නේ තනි වාක්‍යයක් තියෙන්නේ. මොකද්ද අපොච්චේ උඹේ ගම කියලා අහනවා එතන. මොකද්ද අපොච්චේ උඹේ ගම කියලා අහනවා. එතකොට බලන්න අපේ හඳුනේ එතන දැන් අර උඹේ කියන වචනේ දැන් අද ඇහුවොත් එහම අද කනපලාගෙන යන්න වෙනවනේ. දැන් අද හම්බන්තොට කියලා ඇහුවොත් එහම මොකද්ද අපොච්චේ උඹේ ගම කිව්වොත් එහම ටාංගාල එකක් වදිනවා. ඇයි? උඹේ කියලා කිව්වොත් එහම අද මිනිස්සුන්ට කේන්ති යනවා. නමුත් ඒ කාලේ අතීතයේ තුල ගැන ජනතාව තුල පාවිච්චි වෙච්ච ඒ කියන්නේ සමහර අය අම්මට තාත්තට පවා ඔබ කියලා කතා කරනවා. නමුත් ඒකේ අර අද අපි ශිෂ්ට සම්පන්න භාවයක් සભ્યත්වයක් නැහැ කියන එක අදහස් කරනවා. නමුත් අතීතයේ අය මොකද කරේ? අම්මේ ඔබ කොහෙද ගියේ? අම්මේ ඔබ කොහෙද යන්නේ? අම්මේ ඉක්මනට වරෙන් හොඳේ. ඔන්න ඔහම ඉස්සර කියන්නේ. ඒ නිසා දැන් නම් ඒවා කියන්නේ නැහැ. නමුත් ඒ කාලේ ඒ බස් ආහාර පාවිච්චි කරායි කියන එකට හොඳ සාක්ෂියක් විදිහට හොඳ මූලාශ්‍රයක් විදිහට මේක පරිශීලනය කරන්න පුළුවන්. රයිට්. මොකද්ද අපොච්චි උඹේ ගම? ඊළඟට අපේ හඳුනේ ඊට ඡේද දෙකක් පල්ලෙහැන්. තුන්වෙනි ඡේද තියෙනවා මෙන්න මෙහෙම එකක්. උඹ කවදා හරි වැඩක් කරලා තියෙනවද? ලොක්කෝ. කවදා හරි උඹ එක්ක පණමක් හම්බ කරලා තියෙනවද වැඩක්? ඔන්න එක. හම්බුණාද? හරි. අන්න ඒකත් ගන්න පුළුවනි. හරි. එතකොට ඔය සම්පූර්ණයෙන්ම ඔය උදාහරණ හතරම අපි කතා කරේ ප්‍රාදේශීය බස් වාහන නැත්නම් ප්‍රදේශයට උචිත බසක් යොදාගෙන තිබීම කියන කාරණාව ඉස්මතු කරගන්න. හරි. ඊළඟ එක. ඊළඟ කාරණාව. එහෙම ලියා ගන්න. පිටිසර ගම්පද භාෂාව යොදා තිබේ. පිටිසර ගම්පද භාෂාව යෙදීම. වරහන් ඇතුලේ දාගන්න වන්නි භාෂාව කියලා. වන්නි භාෂාව. මේකත් පැත්තේකම පතකේ හරිය අපූර්වට ඉස්මතු කරලා තියෙනවා. පිටිසර ගම්බද භාෂාවේදී මේ මනට අපි උකට කියනවා වන්නි භාෂාව කියලා. අපි යනකොට උදාහරණයක් හොයාගෙන 232 වෙනි පිටුවට මාත් එක්කම යන් ඊතර වැඩි ඉක්මන් 232 වෙනි පිටුවේ තියෙනවා බලන්න ඡේද දෙකයි තියෙන්නේ. හරිද? පළවෙනි ඡේදේ පල්ලෙහාට මම රූල් ගනින්නේ 1 2 3 4 5 6 7 8 9 10. 10 වෙනි පේලියට ගියාට පස්සේ 10 වෙනි පේලිය තියෙනවා මෙන්න මෙහෙම. කීවකි කියලා තමයි 10 වෙනි පේලිය පටන් ගන්නෙ. එතන ඉඳන් මාක් කරගන්න ඉස්සරහට මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. ළමයින්නා මහල්ලන්ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසී යයි. එතකොට මෙන්න මෙතනටකම් මාක් කරගත්තා නම් ඇති. කීවේ පිටද? 232 අපේ හඳුන්නේ 232. 232. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. ඡේද පටන් ගන්න කොහොමද? ඒ ඡේද පටන් ගන්නේ ආරච්චිගේ ගේ කැලේට යාම කැලේ ගම මැදට කඩා පැනීමක්. හම්බුණාද? හම්බුණා ඉදිරියට යන්න. අපේ හාමුදුරන්ට හම්බුණාද? පිටුවන්ක වෙනස්ද? හම්බුණාද? හරිද? නේද? නැහැ කියලාද කිව්වේ? හම්බුණා කියලා. හරි. අපේ අර හරි හාමුදුරන්ට හම්බුණා සර් මේ ඡේද කියන්නකො. ඡේද කියන්නේ අවස්ථාව නේද? ඔව් සර්. ආරච්චිගේ ගේ කැලේට යනවා කියන ඡේදය අපේ හාමුදුරනේ පල්ලෙහාට යන රූල් 10ක්. හරිද? පල්ලෙහාට රූල් 10ක් අරගෙන ගියාට පස්සේ එක තැනක තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. හරි. ඊළඟ උදාහරණේ 233 වෙනි පිටුව. ඒ කියන්නේ ඊට එහා පැත්ත.
ඒක නම් හොයාගන්න ලේසි. දෙවෙනි ඡේදේ ඡේද 3යි තියෙන්නේ. දෙවෙනි ඡේදේ අන්තිම හරිය තියෙනවා. ඒ කියන්නේ අන්තිම පේලි 3 විතර වගේ මෙන්න මෙහෙම එකක්. ඔව්. පුංචිරාල පවා කීවේ පුංචිමණිකා මුවැත්තියක් වගේ කියාය. ඒතර වන්නි භාෂාවෙන් අරගෙන තියෙනවා. පුංචිරාල පවා මුවැත්තියක්. මුවැත්තියක් කියන වචනේ. පුංචිරාල පවා කීවේ පුංචිමණිකා මුවැත්තියක් වාගේ කියාය. හම්බුණාද? අන්නේ කොටස අපිට ගන්න පුළුවන්. හරි. එතකොට ඔය සම්පූර්ණයෙන්ම වන්නි භාෂාව. ඒ කියන්නේ පිටිසර ගම්බද භාෂාව විතර අපිට ඔක් ගන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි යනවා තවත් චූටි උදාහරණයක් හොයාගෙන 234 වෙනි පිටුව එහෙම නැත්නම් එහා පැත්තේ පිටුව. ඔව් චූටි කොට එක නම් චූටි නෑ ටිකක් තියෙනවා. ඒකේ අපේ හැමදෙරුනේ මාස දෙකකට නොව එක මාසයකට කියලා පටන් ගන්න තේදී. හරිද? ඒකේ රූල් වශයෙන් පල්ලහැට ගියොත් එහෙම 1 2 3 4යි. රූල් 4ක් යන්නකෝ. රූල් 4ක් පල්ලහැට ගියාට පස්සේ 4 වෙනි රූලේ මැද හරිය වගේ පටන් ගන්නවා. මෝඩයා 3 මාසයක් මොකද කුරක්කන් 90 වී වගේද? මෝඩයා කවුද දන්නේ මෝඩයා? කටවහපන් අන්නේ කොටස. පිටුව පොඩක් 234. ඒ කියන්නේ ඊට එහා පැත්තේ. හරිද? 234. පිටු අංකයේ 234. 2යි 3යි. හවුනේ අපේ අඳුර. ඡේද පටන් ගන්න කොහොමද කියලා දහන්නේ? 234 වෙනි පිටුවේ පළවෙනි ඡේද. මාස දෙකකට නොව එක මාසයකට පෙරයයි අනිකෙක් කීය? ඒක උද්දෘතය කියන උසබන මෝඩ මෙන්න මෙතන ඉඳන්. හරිද අපේ අර අනිත් පොඩි ආන්දරට හම්බුණාද? ඡේද හම්බුණා සර් උද්දෘතය පොඩක්. මෝඩයා 3 මාසයක් මොකද කුරක්කන් 90 වී වගේද මෝඩයා? කවුද දන්නේ නැහැ මෝඩයා. කටවහපන්. අන්නේ කොටස. හරි සර්. හරි. ඊළඟට අපි යනවා තවත් චූටි උදාහරණයකට. ඔකට තව උදාහරණ ගොඩක් තියෙනවා පොතේ. 100 නෙමෙයි 234 නේ. අපි යනවා 125 වෙනි පිටුවට යම් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. 125 වෙනි පිටුව. 125 වෙනි පිටුවේ කියනවා මේකේ 125 125. ඒකේ චෝටි ඡේද තියෙන පල්ලහැට යනකොට 1 2 3 4 5 6යි. 6 වෙනි එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද බබුන් වගේ හේන් ගොයිරාල කෙනෙකුගේ ගෑණියෙකුටත් පිළිකුල් වෙන තරමට මං අජුවද? අන්න පිටිසර ගම්බද භාෂාව අජුවයි. අපි කියනවා අප්පිරියයි කියලා. අප්‍රසන්නයි පිළිකුල්. හම්බුණාද? මොකද බබුන් වගේ හේන් ගොයිරාල කෙනෙකුගේ ගෑණියෙකුටත් පිළිකුල් වෙන තරමට මං අජුවද? හම්බුණා නේද? අහන්න හරි. එතන තමයි ඒ උදාහරණය. ඊළඟට 124 වෙනි පිටුව. ඒ කියන්නේ ඊට එහා පැත්තේ පිටුවේ මැද හරියේ තියෙනවා මෙන්න මෙහෙ වාක්‍යයක් බලන්න. හරි. ඈ ගෑණියේ උඹ මගේ කොළුවට ගහලා තියෙනවා. ඇයි ඒ? හම්බුණාද? ඈ ගෑණියේ උඹ මගේ කොළුව ගහලා තියෙනවා. ඇයි ඒ? කවුද මේ අහන්නේ? මෙයා කවුද? ප්‍රනාන්දු. ඔව් අන්න හරියට. ප්‍රනාන්දු මුදලා. කාගෙන්ද අහන්නේ? පුංචි මණිකා. අවස්ථා සම්බන්ධයෙන් මතක තියෙන්න ඕනේ උදේ. හරි බොහොම හොඳයි. ඊට පස්සේ අපි යනවා තවත් උදාහරණයකට. ඉන්න මගේ උදාහරණේ ඕනිමද කියලා බලලා දෙන්නම් 58. රයිට්. ඒක ලියා ගන්න අනිවාර්යෙන් ඕන උදාහරණ. 58 වෙනි පිටුවේ තියෙනවා අපේ හාමුදුරනේ පළවෙනි ඡේදය උරුණාට පස්සේ පුංචි වාක්‍යයක්. හරිද?
ඒක තියෙනවා මෙන්න මෙහෙම එකක්. උඹලෑ අපොච්චියේ මන්තරේ උඹටත් දුන්නද? බලන්න හම්බුණාද කියලා. ඔව් සර්. අන්න හරි. අන්න ඒක. උඹලෑ අපොච්චි. හරි මේ බලන්නේ වචනවල තියෙන වන්නි ගතිය. පිටිසර ගම්පද භාෂාවේ තියෙන ස්වභාවය. ඒක හරි අපූර්වට තුන්දි රචකයේ ඉස්මතු කරලා තියෙනවා. ආච්චාන සයකට උඹලෑ අපොච්චි ඒ මන්තරේ උඹටත් දුන්නද? හරිද? හරිද? හරි. ඊළඟට අපේ හාමුදුරුවනේ 59 වෙනි පිටුවේ තියෙනවා මේ තවත් උදාහරණයක් ඒකත් අපිට මාක් කරගමු එතකොට 59 වෙනි පිටුවේ තියෙනවා මේ තුන්වෙනි ඡේදේ පටන් අරගෙන මෙන්න මේ. ඇත්ත නේන්නම් පොඩි සිඤ්ඤෝගේ ගෑණි අංගෝහාමි කැඳාගෙන ආවෙත් ඒ ගමින්නේ. හම්බුණාද? හම්බුණා සර්. ඔව් ඒකේ අර ඇත්ත නේන්නම් කියන එක නම් ඕනේ නැහැ. මේ අර පොඩි සිඤ්ඤෝගේ ගෑණි අංගෝහාමි කැඳගෙන ආවෙත් ඒ ගමින්නේ කියන කොටස ගත්තත් ප්‍රමාණවත් වෙයි. අපිට අවශ්‍ය වෙන්නේ කොටස විතරනේ. හරි. ඊළඟ එක. ඊළඟ එක කියන්නේ ඊළඟ මාතෘකාව ප්‍රධාන මාතෘකාව. හොඳයි. කට්ටිය ඉක්මනින් වැඩි කරනවා. ඒක අපිට වැඩ කොටසක් ගොඩක් ඉවර කරගන්න පුළුවන්. ඊළඟට අපිට එන්නේ සංවාදශීලී බස්වාහන. රචකයා ප්‍රයෝගී කරගෙන තියෙනවා. සංවාදශීලී වසක්. නැත්නම් සංවාදශීලී බස්වාහනක්. බස්වාහනක්. ඊදීම කියලා ලියන්න ඒ සංවාදශීලී බස්වාහන. දැන් ඔය උදාහරණ ටික මාක් කරගත්තා වගේ නෙමෙයි කම්බල නැතුව වෙන පොතක ලියා ගන්න ඕනේ. ඒක නැතුව වැඩක් නැහැ. ඔව් අච්චුපතේ මාක් කරාට වැඩක් නැහැ. ඔයාලා වෙන මේ ටික ලියා ගන්න. යාඳුරෝ. හරි. සංවාදශීලී බස්වාහනවල අපිට 2 4 5යි. උදාහරණ 5ක් හම්බෙනවා. පළවෙනි උදාහරණය අපිට හම්බෙනවා 37 වෙනි පිටුවට. 37 වෙනි පිටුවට අපි ගියාට පස්සේ 37 වෙනි පිටුවේ ගියාද? ඒකේ තියෙනවා දෙවෙනි ඡේදය ඉවරනාට පස්සේ පුංචි මණිකා මේ උඹ හොයාගෙනයි මං ආවේ. ඔව් කිව්වේ. ඊට පස්සේ හයියෝ මං බය වෙච්ච තරම මට හිතුනේ ගස්වල ඉන්නේ යකෙක් කියලා. මේකි බබා දැන් පුංචි මණිකා බබානේ මේ කවුද මේ බබුන් අඳුර ගන්න බැරුව නේද? පුංචි මණිකා මේ උඹ හොයාගෙනයි මං ආවේ. පුංචි මණිකට කියනවා ගිහිල්ලා. පුංචි මණිකා මම මේ උඹ හොයාගෙන ආවේ කියලා. ඕ ඔයද අපේ හඳුනේ? උද්ෘතේ මට ඔබ වහන්සේ කියපුව තේරුන්නේ නැහැ. ආයත උද්ෘතේ කියන්නකෝ. උද්ෘතය. පුංචි මණිකා මේ උඹ හොයාගෙනයි මං ආවේ. ඒක එකක්. හරිද? ඒකම ඉතුරු කොටස තමයි අයියෝ මං බය වෙච්ච තරම මට හිතුනේ ගස්වල ඉන්න යකෙක් කියලා. මං අහනවා පොඩි ප්‍රශ්නයක්. ඇයි මේ කොටස් දෙකක් අපි ගත්තේ? සංවාදශීලී බස්වාර. සංවාදයක් කියන අපි දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයලොග් එකක් කියලා නේ, දෙබසක් කියලානේ කියන්නේ නේද? එතකොට අන්න ඒ වගේ. ඒතර දෙබසක් නම් අපේ හම්බුනේ පුතේ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා පුංචි මණික මුලින්ම ගන්නවා අපි බබුගේ ප්‍රකාශය. ඊට පස්සේ අපි ගන්නවා පුංචි මණිකගේ ප්‍රකාශය. හරි නේද? හරි සර්. හරි. ඊට පස්සේ අපි යනවා ටාංගාල 41 වෙනි පිටුව. චූටි උදාහරණයක් දෙන්න විතර. 41 වෙනි පිටුවේ 1 2 3 4. තුන්වෙනි ඡේද තුනක් තියෙනවානේ. ඡේද තුනෙන් පස්සේ හතරවෙනි වාක්‍ය මොකක්ද තියෙන්නේ? අක්කා මට දැන් හිසරදයක් ගන්න කාලේ. ඉස්සරහට ගන්න කාලේ. ඒකත් මෙහෙමයි ඉතින්. ඉස්සරහ හිතර දෙයක් තමයි ඒක හරි. ඒ වුණාට පොතේ තියෙන්නේ මොකද්ද?
හිරයක් ගන්න කාලේ. හිරයක් කියලා. ඒකත් එක්තරා ඉදරා දෙයක් තමයි බබුන් එක දන්නේ පාස්කම දැනගන්න. හරි. එතකොට ඔන්න අක්කා මට දැන් හිරයක් ගන්න කාලේ හොදා. එතකොටම අක්කා කියනවා ඉතින් ඕක මහ වැඩක් ඈ. දෙබසක්. එතකොට සංවාදශීලී බස්වහර ආයේ සුපිරි කියන්න වචන නෑ. ඉතින් ප්‍රාණවත් ගතිය උඩරිමයි. මරිච්ච භාෂාවක් එහෙම දාගෙන නෑ මෙතුමා. ඒක අපිට ගන්න තියෙන්නේ. මේ කේක නම් වලින් නම් පන්තියට එනවා මේ අඩුම තරමින් ඔබ වහන්සේගේ නමවත් දාලා එන්න මේ කේක නම් කීක මොකද කියලා එනවා. හොයාගන්න බෑ කවුරුද. ඉතල ඒ අකුරෙන් කෙලින්න. ආ කෝඩ් එකේ අංකේ අරගෙන නැත්තම් නම දාලා හරි එන්නේ. හරි. අක්කා මට දැන් හිරයක් ගන්න කාලේ හොඳා. ඉතින් ඕක මහා වැඩක් කිය කියලා කියනවා. හරිද? හම්බුණාද මාක් කරාද? ඉවරද? ඔව් සර් මාක් කරා. හරි. 61ට අපි යනවා. 61 ඕගොල්ලෝ මාක් කරගත්ත නේද? ඉස්සල්ලා මේ අර ඔබ වෙන ඕනම දෙයක් කියාපන් විතරාලා මම කරන්නම් මේක නම් කියන්න එපා මට බෑ ඒක කරන්න කියලා. මතකයි නේද? තව එකක් තියෙනවා සර්. ඒකේ. ඒ අර ඒකයි උඹට මං කියන්නේ ඇගේ කැමැත්තට විරුද්ධව ඒක නේද? ඔව් සර්. හරි. ඒ උද්දෘත දෙකට මැද තියෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක්. ඔන්න බලන්න. ඔන්න මේ මං කියනකොට මාක් කරගන්න බලලා. එතකොට සිලිඳු උඹ ළමයාව දෙන්නේ නැහැ. මට බෑ. එතකොට උඹ ඈව දෙන්නේ නැහැ. මතක තියාගනින් අපේ අප්පොච්චිගේ ගුරුන්නාන්සේ සිංහලයේ මිනිහා. ඒක ඇල්ල ඕනෙත් නෑ අර උඩ කොටස් දෙක ගත්තත් ඇති. ඒ කියන්නේ එතකොට සිලිඳු උඹ ළමයාව දෙන්නේ නැහැ. සිලිඳු කියනවා මට බෑ කියලා. ආන්නේ කොටස් දෙක ගත්තත් ඇති. හරි සර්. හරි. ඊට පස්සේ අපි යනවා 179 වෙනි පිටුවට. 179 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒක නම් මුල් හරියමයි තියෙන්නේ. පළවෙනි ඡේදය ඉවරිච්ච ගාම පටන් ගන්නවා. මොකක්ද ඔබ කිව්වේ? බබේ හාමි ඇසුවේ මොනවා? මං කතා කළාද? මං දන්නේ නැහැ. මං ටික් ගාලා කියන්න බලන්න මොකද්ද මේ අවස්ථාව කියන්නේ? මොකද්ද මේ අවස්ථාව? මතකද? මොකද්ද මේ අවස්ථාව? ආරච්චිලට අර බබුන් වෙඩි තියෙන අවස්ථාව. අන්න හරි බොහොම හොඳයි. ආරච්චිලට බබුන් වෙඩි තියන්න ගෙනියන අවස්ථාව. කාල මතකෙ තින්න ඕනේ. හරි. හරි නේද උතුරුතේ හොයාගත්තානේ මොකද්ද ඔබ කිව්වේ? ඒක මාක් කරගන්න. මොනවා මං කතා කළාද? මං දන්නේ නෑ. කියලා සිරිඳු කියනවා. ඒතර අන්නේ ප්‍රකාශයෙන් අපිට උත්තර ගන්න පුළුවන්. හරි. ඊළඟට අපේ හාමුදුරුවනේ 189 වෙනි පිටුවට යනවා අන්තිම උදාහරණේ සංවාදශීලී බස්වහර කියන එකට. 189 නේ සර්. 189. 189. ඒක තියෙනවා මෙන්න මෙහෙම. පළවෙනි ඡේද දෙක අතෑරියට පස්සේ හොයාගන්න හරිම ලේසි. ඒක අහන වෙන මේක. කොයින්ද උඹට තුවක්කුවක්? ඒක මගේ තුවක්කුව හාමුදුරුවනේ ගෙදර තිබුණා. තුවක්කුව ලයිසන් කරලාද? එහෙමයි හාමුදුරුවනේ. ඒ පෙරි හතරම මාක් කරගන්න. ඒ හතරම අපිට වැදගත්. හරි සර්. හරි. ඊට පස්සේ අපි යනවා පිටුවාන් කීයද? අපේ හාමුදුරුවනේ එතන 189. 189 වෙනි පිටුව. හතුනාද? 189. හරි. හරි නේද? හැමෝම හරි නේද? හරි සර්. හරි. එතකොට අපිට තියෙනවා තව ලස්සන මාතෘකාවක් කතා කරන්න. ඔය කෙලින්ම ප්‍රශ්න හොඳේ. උත්තර මතක තියාගන්න. ඔය සම්පූර්ණයෙන් ප්‍රශ්න වලට උත්තර තමයි ඔය. එතකොට පරිසරය හා සම්මිශ්‍රණය වූ බසක් යොදා තිබීම කියන ලියාගන්න. පරිසරය හා හැබැයි ඒක නම් ටිකක් ටික උදුරුත ටිකක් තියෙන්නේ හොඳේ. හැබැයි අපි ටිකක් හරි මතක තියාගන්න උත්සාහ කරමු. පරිසරය
සම්මිශ්‍රණය ඒක නම් කියනවානේ සම්මිශ්‍රණය වසක් පරිසරය හා සම්මිශ්‍රණය වූ වසක් පුරා දැන් මේ ඕකේ නම් මානව චරිතවලට අයවෙනි පිටුව මෙන්න මේ උතුරුතේ මාක් කරගන්න මේ මෙහෙමයි ඉතින් මේ විතර දිගට අපිට ඕනේ නැහැ නමුත් අපි මේ උතුරුතේ දන්නවා කියලා යම් මට්ටමකින් පෙන්නන්න ඕනි හොඳේ එතකොට මම මේ සම්පූර්ණ අවස්ථාවම දෙන්නම් හොඳේ එතකොට ඔයගොල්ලෝ එකෙන් යම් කොටසක් යොදා ගන්න උත්තරයක් දෙනකොට සෝරි මම මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම දෙන්නම් හොඳේ එතකොට එතනට 2යි 4යි රූල් පහක් තියෙනවා 36 වෙනි පිටුවේ 1යි 2යි 3යි 4 වෙනි ඡේදයේ අන්තිම ඡේදයට යන්නකො හරිද අන්තිම ඡේදයට ගියාට පස්සේ අන්තිම ඡේදයේ පල්ලහැට රෝල් ගනින්න 1යි 2යි 3යි 4 4 වෙනි එක අවසන් පටන් ගන්න පෑවේය කියන හම්බුණාද හම්බුනේ නැද්ද සර් පිටුව පොඩක් කියන්න 36 වෙනි පිටුව 36 වෙනි පිටුවේ ඡේද තියෙනවා 1යි 2යි 3යි 1යි 2යි 3යි 4ක් තියෙනවා 4 වෙනි ඡේදේ පල්ලහැට රූල් ගනින්න 4ක් 4 වෙනි පේලි ඉවර වෙන්නේ පටන් ගන්න පෑවේය කියන හම්බුණාද පිටුව කියන්නද පොඩ්ඩක් 36 වෙනි පිටුවේ ඡේද 4ක් තියෙනවනේ ඡේද 4න් 4 වෙනි ඔව් 4 වෙනි ඡේදයට යන්නකෝ 4 වෙනි ඡේදේ පටන් ගන්නේ රාත්‍රියේ වැසිවැස තිබුණ හේයින් අවට වනේ අලුත් පැහැයෙන් හිටියේ ඊටා සුළු කාලයකට පවතින මේ අලුත් ගතිය හැම දෙයක් කෙරෙහිම වැසි කාලයේ එකසේ බල පෑවේය කියලා අවසන් වෙනවා හරිනේ එතනින් එහාට මාක් කරගන්න මෙන්න මේ ටික මම කියන ටික ඇසල මල් රෑනින් මුළු වනේ රන්වන් උනේය සුදු කරඹ මලින්ද සුදු හා දම්පාට කෙටන් මලින්ද වඳුරු වැසී ගියේය වඳුරෝ සුළු විසුළු කරමින් අත්ෙන් අත්තට පණමින් ප්‍රීති වූ වලි කුකුලන්ගේ හා මොනරුන්ගේ නාදයෙන් වනය ඒකනාද විය ඇතුන්ගේ කුංච නාදයේද දුරින් හරි හරි එතකොට ඔය කොටස චුට්ටක් කතා කරන්න ඕනේ මේක අපිට සංකේත නිරූපණ අපි ඊළඟට කතා කරනවා බස් ආහාර දෙවෙනි කොටස කියලා එකක්. ඒ කියන්නේ දැන් ඔය කතා කරන්නේ බස් ආහාර පළවෙනි කොටසට අදාළ උදාහරණ තුන. මේ ප්‍රධාන කරුණු තුන දෙවෙනි එකේදී අපි කතා කරනවා සංකේතාත්මක බස් ආහාරයක් යොදා තිබීම කියලා. එතකොට ඒක අපි වෙනම කතා කරමු. දැනට ඕගොල්ලෝ මතක තියාගන්න අපි අහන්නේ මේ අර දැන් පරිසරයේ වෙනස්කම් තුලින් නිකන් මිනිස්සුන්ට ඒක ප්‍රතිඵලයක් හිමි වුණා කියන එක දැන් හිතන්නකො මෙහෙම හම්බන්තොට ප්‍රදේශය තුල ඇත්තටම වියලි දේශගුණයන් තියෙන්නේ. අපි සීතල දේශගුණයක ඉන්නවා නම් අපි එකපාරට හම්බන්තොට පැත්තට වගේ ගියොත් එහෙම අපිට දැනෙනවා ලොකු වෙනසක්. හරිද? එතකොට හැබැයි රචකයා මෙතනදී අර පුංචිමණිකට බබුන්ගේ හමු වීම, පුංචිමණිකා සහ බබුන්ගේ එකතු වීම, පුංචිමණිකා සහ බබුන්ගේ ප්‍රේමණීය අවස්ථාව හරි අපූර්වට නිරූපණය කරන්න එදා පරිසරයත් හරි ලස්සනට නිර්මාණය වුණාය කියන එක තමයි මේ ඉදිරිපත් කරන්න හදන්නේ. ඒ කියන්නේ දැන් අර අපි අහලා තියෙනවානේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පුදිනකොට මේ කවුද මේ මහාමායා දේවිය. මහාමායා දේවියට මේ අර ලොම්බිනි සල්ලු වෙන දැක්කට පස්සේ පුදුමාකාර ආසාවක් නැති වෙන්නේ. ලස්සනට සල්මල් පිපිලා. එතකොට අර ඒ සල්මල් පිපිලා කියන එකේ සංකේතවත් කරන්නේ අදහස් කරන්නේ මොකද්ද? ඇගේ සිතට පහන් සිතුවිල්ලක් පහළ වෙනවා. මට මේ මල් ටික බලලා අල්ලලා ඇවිදින්න ආසාවක් ඇති වුණා උයනේ. එතකොට මේ මහාමායා දේවියට එතකොට ඒ වෙලාවේදී එතනදී මොකද වෙන්නේ? මේ සුන්දර දරූපත නැත්නම් සුන්දර බෝසත් උපත එතනදී සිද්ධ වෙනවා. අන්න බලන්න. එතකොට අර ලස්සන දෙයක් සිද්ධ වෙන්න කලින් පරිසරය තුලින් අපිට මොකද්ද කරන්නේ? ඒකට අවශ්‍ය වපසරිය નિરાයාසයෙන්ම නිතැතින්ම නිර්මාණය කරලා දෙනවා. එතකොට අන්න ඒකට සුදුසු
වෙලාවක් කලාවක් පරිසරය තුළින් නිර්මාණය කරා. දැන් මේක කියන්නේ මොකද්ද? වඳුරු උසුළු විසුළු කරාලු, අත්ෙන් අතර පැන්න ප්‍රීති වුණාලු. ඊට පස්සේ වලකුකුලන්ගේ මොනරුන්ගේ නාදයෙන් වනයේ පුදුමාකාර විදිහට සුන්දර වුණාලු. ඊට පස්සේ කිව්වා මේ මොකද්ද මේ ඇතුන්ගේ කුංචනාදයේ හැමතැනම ඇසුණා. එතකොට මේ යන්නේ එනකොට පුංචි මණිකට මේ අංගැටන සද්දයක් ඇහුණා. ගෝන්නු දෙන්නෙක්ගේ. එතකොට ගෝන්නු දෙන්නගේ අංගැටන සද්දේ කියන්නේ මේ sorry මේ මෝ දෙන්නෙක්ගේ. එතකොට මුව නෑම්බියෙකුට තමයි මේ මුව දෙන්න තරම් කරන්නේ. හරිද? ඒතර කාමයේ එතන තියෙන්නේ, ප්‍රේමයේ එතන තියෙන්නේ. එක මුව දෙනක් වෙනුවෙන් නැත්නම් එක මුව නෑම්බියක් වෙනුවෙන් මුව දෙන්නෙක් එතන ෆයිට් කරනවා, තරම් කරනවා. එතකොට එතනින් උඩ ෂූටින් ගියක් දෙනවා. එහෙනම් පුංචි වෙනකටත් කවුරු හරි මගදී හම්බෙයිදෝ කියන සැකේ ඔන්න දැන් අපිට අපේ හිත තුළ රසකය නිර්මාණය කරනවා. ඒ නිසා මතක තියාගන්න පරිසරය හා සම්මිශ්‍රණය වූ බස්හාරක් යොදා තිබීම කියන ප්‍රධාන කාරණාව යටතේ අපිට කියන්න පුළුවන් ඔන්න ඕක තමයි. මොකක්ද? පරිසරයේ වෙනස්කම් තුලින් එහි ප්‍රතිඵලය පරිසරයේ සිදුවෙච්ච වෙනස්කම තුලින් ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තියෙනවනේ. අන්න ඒ ප්‍රතිඵලය අපේ හැමතුනේ යම් චරිත වලට රසකයක් ආරෝපණය කරා. මම හිතනවා ඔබ වහන්සේලාට ඒක පැහැදිලි ඇති. ඒ නිසා පරිසරයේ වගේ නිරූපණය වෙන දේ මානව චරිත වලට ආරෝපණය කිරීම කියන කාරණාවේදී අපිට ඔන්න ඔය කියන අවස්ථාව ගන්න පුළුවන්. ඔක සම්පූර්ණ උදාහරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔගෙන් සාමාන්‍යයෙන් අපිට පොඩි කොටස් ටිකක් ගත්තත් දැන් උදාහරණයක් වොත් මෙහෙම සුදු කර්ම මලින්ද සුදු හා දම්පාට කෙතන් මලින්ද වඳුරු වැසී ගියේ. හරිද? ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඊට පස්සේ ආයෙ ගන්න පුළුවන් දැන් අර තියෙනවා මොකද්ද මේ වඳුරු උසුළු විසුළු කරමින් මේ අත්ෙන් අතර පණිමින් ප්‍රීති වුණා කියලා. අන්න ඒක ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ තනි වාක්‍ය ටිකක් ගත්තත් ගැටලුවක් නැහැ. හොඳේ. නමුත් අර අවශ්‍ය කාරණාව අනිවාර්යෙන් ඉස්මතු විය යුතුමයි. හරි. අපහැදිලිතාවයක් තිබ්බොත් ඕනලාවක අහන්න හොඳේ. ඊළඟට අපි යනවා තවත් චුටි උදාහරණයකට. 228 වෙනි පිටුවට. ටිකක් ලොකුවට අල්ලලා පෙන්නන්න. මොකද 228 කියන්නේ ගොඩක් එහාට යනවා. 228 ඒකෙත් තියෙනවා ඡේද දෙකයි. ඡේද දෙකෙන් දෙවන ඡේදේ යට හරිය තියෙනවා මෙන්න මෙහෙම එකක් බලන්න. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබිනි. මූණේ සීන්ව ගිය අත්පාවලත් සමගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලිවෙටි ඇටේ ඇලී ගියේ. කුඹුක්කැණි ගස්වල පිටපොත් තනින් තන ඉකිලී සුදු යන්නාක් මෙන් ඇගේ සමේද තනින් තන දුඹුරුවන් සුදු කුණු නැති තිබිනි. හම්බුණාද? මම ටිකක් යාගෙන ගියා. හම්බුනේ නැති කෙනෙක් ඉන්නවද අපේ හඳුරු? හොයාගන්න පුළුවන් වුණාද 228 වෙනි පිටුවේ? හම්බුණාද? ආමනෑද ඇස පොඩ්ඩක් ආයෙම මෙහෙමයි. ඒ නිරිත දිග කියන එක පටන් ගන්න නම් මේ චුට්ට ඉස්සරහට යන්න ඕනේ. කියන්නේ මේ රූලෙන් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. අන්තිම හරිය තියෙන්නේ. නිරිත දිග. ඔය මොකද්ද? ඡේද පටන් ගන්න විදිය කියන්නේ. ඡේද පටන් ගන්නෙ දැන් කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි. කලෑබද ගමක ගැහණියකට විශේෂයෙන් වැඳපු ගැහණියකට අවුරුදු 50ක ලොකු වයසක. එහෙම තමයි ඡේද පටන් ගන්නෙ. හරි නේද? හරි. ඒකෙන් පල්ලෙහාට යනකොට හරිනේ අන්තිම ටිකේ තියෙනවා නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මේ. හරි. ඇගේ ශරීරයේ ඒකේ 12 වෙනි. ඔව් 12 වෙනි රූල අන්න හරි. ඇඹර වී තිබිනි. මෙන්න මේ ටික ඔක්කොම මාක් කරගන්නකො මම කියන්නම්. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබින. මූණේ සීන්ව ගිය අත්පාවලත් සමගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලිවෙටි ඇටේට ඇලී ගියේ. කුබුක් කැණි ගස්වල පිට පොත්ත තනින් තන ඉකිලී සුදු යන්නාක් මෙන් ඇගේ සමීප තනින් තන දුරුවන්. හැබැයි යෝගී ඔක්කොම ටික ඕනේ වෙන්නේ නැහැ. මම අර ඔක්කොම ටික දුන්නේ ඔබ වහන්සේලාගේ දැනුමට. නමුත් ඕකේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ අපිට තනි වාක්‍යයක් ගත්තා නම් ওই කාරණාව ඉස්මතු කරන්න උදට ප්‍රමාණවත්. දැන් තනි වාක්‍යයක් කියන එකෙන් මම අදහස් කරේ දැන් අපිට ගන්න පුළුවන් ඔබ දිනවා මොහුනේ සීන්ව ගිය අත්පාවලත් සමගසක පොත්තක්
මෙන්ම ගොරහැඬිව රැලි වැටි යටේට ඇලී ගියේ ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ කුඹුක් කැණි ගස්වල පිට පොත්ත තනින් තන ඉකිලී සිදු යන්නා මෙන් ඇගේ සමේද තනින් තන දුඹුරුවන් පුල්ලි දුඹුරුවන් සුදු පුල්ලි ඇගේ තිබින. අන්න ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි වාක්‍ය ගන්නත් පුළුවන්. නිරිත දිග තත් සුළඟට ඇඹරවි ඇටුවන් බැහි ගිය තාක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇවිරිත. ඒතර මේ හැම පරිසරයේ තියෙන හැම වෙනස්කමකින්ම මොකක්ද ඇත්තටම ඉස්මතු කරලා තියෙන්නේ මට උත්තරයක් දෙන්න ඉක්මනින්. පරිසරයේ තියෙන හැම වෙනස්කමකින්ම මොකද ඉදිරිපත් කළේ? ඉක්මනින් කියන්න. අපේ හඳුරු මයික් එක හොඳුනට ඇහෙන්නේ නැහැ. කනෙක්ට් වෙලා නැද්ද හරියට? අංක 19. කොහොමද උත්තර දෙන්න කවුරු හරි? මං අහන්නේ ඔය පරිසරයේ ඔය තියෙන වෙනස්කම් වලට වාජනීය උනේ කාගේ චරිතද? කරලිනා කාගේද? කරලිනා ඔව් කර්ලිනා හාමිගේ චරිතය තමයි වාජනීය උනේ. එතකොට කර්ලිනා හාමිගේ චරිතය තුළ තිබිච්ච වයසට ගිහිල්ලා තිබිච්ච පෙනුම අවුරුදු 50කට වැඩි ගෑණියක් නැහැ. එතකොට මේ ශරීරයේ ටික ටික දැන් මොකදලා කුස වෙලා පිම්බිලා දෙවිච්ච මූණ බැහැලා කොණ්ඩේ ඉදිලා මේ හැම ලස්සනට තිබිච්ච පිරිපුම්ව තිබිච්ච හැම දැන් මොකදලා තින් රැලි වැටිලා. එතකොට මේ හැම දෙයකටම රචනය මොකද කරේ? පරිසරයේ තියෙන අපූර්වතා. එහෙමයි අපේ හඳුනන බොරන්ගේ මයික් එක මේ කියන්නේ කතා කරනවා හඬ මෙහෙන් පෙන්නනවා ඒ වුණාට ඇහෙන්නේ මයික් එකේ මොකක් හරි අවුලක් ඇති අපි බලමුද මේ හරි එතකොට මේ මතක තියාගන්න ඕන ඔය කාරණා. එතකොට පරිසරය තුළ තියෙන වෙනස්කම් වලින් මිනිස්සුන්ගේ චරිතවලට මේ වෙනස්කම හරි ලස්සනට අපූර්වද ආරෝපණය කරලා තියෙනවා. පරිසරය ලස්සන වෙනකොට කතාවෙත් ලස්සන දෙයක්. පරිසරය නිකන් විය කියලා හත්පත්ත වෙලා ලොත්ත ගහිලා යනකොට මිනිස්සුන්ගේ ඒ ලක්ෂණම ඉස්මතු වෙනවා. ඒක තමයි උතන කියන්නේ. අපි යනවා තවත් ලස්සන උදාහරණයක් හොයාගෙන එහා පැත්තේ පිටුවට. එහා පැත්තේ පිටුව කියන්නේ 230. දැන් පරිසරය කියන වචනෙන් ගස්කොළම්ම කියන නෙමෙයි. ගස්කොළම්ම කියන අදහස නෙමෙයි ඉන්නේ පරිසරය තුළ තියෙන ස්වාභාවික වස්තුන්ගේ පරිසරයක් පොතන්ට එනවා. හොඳ ඒකත් මතක තියාගන්න. හරි මෙහෙම ලියන්න මේ මාක් කරගන්න 230 වෙනි පිටුවේ පළවෙනි වාක්‍යය. කැලිනා හාමිද මේ සන්ධ්‍යා සේයාවට ඉක්මනින් වැටි ගත්තිය. වනයේ වැඩිමත් පිරිහීමත් එකසේ වේගවත්. සම්බුණාද කලිනා හාමිද මේ සන්ධ්‍යා සේයාවට ඉක්මනින් වැටි ගත්තිය. වනයේ වැඩිමත් පිරිහීමත් එකසේ වේගවත්ය. සම්බුණාද සර් පිටුව 230. ඒ කියන්නේ ඊට එහා පැත්තේ අපි දැන් කතා කරේ 229 නේ. 230 වෙනි පිටුව. සර් උද්ගීතය ජොට්ටක් කියනවා. ඒක එන්නේ කර්ලිනා හාමිද මේ සන්ධ්‍යා සේයාවට ඉක්මනින් වැටි ගත්තිය. වනයේ වැඩිමත් පිරිහීමත් එකසේ වේගවත්ය. අද අපිට 10ට කලින් නවත්තන්න පුළුවන් වෙයි වගේ නවත්තන්න වෙයි වගේ. මොකද මම සූදානම් වෙච්ච ටික ඉවර වෙන ළඟයි දැන්. හරි. එතකොට කර්ලිනා හාමිද මේ සන්ධ්‍යා සේයාවට ඉක්මනින් වැටි ගත්තිය. වනයේ වැඩිමත් පිරිහීමත් එකසේ වේගවත්ය කියන කොටස. හරි නේද? හරි සර්. හරි. ඊළඟට අපි කතා කරනවා ඔය සම්බන්ධයෙන් තියෙන අවසාන උදාහරණයට යන්න 231 වෙනි පිටුව. ඒ කියන්නේ ඊට එහා පැත්තේ පිටුව. ඒක මැද හරිය තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මැද හරිය කියන්නේ මෙන්න මේ හරිය වගේ. මම මේ හයිලයිට් කරලා තියෙනවා බලන්න පේනවද කියලා ඔයගොල්ලන්ට. මෙන්න මේ පිටුව. මෙන්න මේ පිටුව මෙන්න මේ හරියට වගේම. ඒ කියන්නේ මේ උඩින් ඉඳන් ගත්තාම මෙන්න මේ හැරෙට විතර වගේ නිකන් හිතන්න ඕනේ. මම හිතන්නේ ඒක ලොකුවට පැහැදිලිව පේන එකක් නෑ. තල වශයෙන් අදහස් පතොක් පන්දරද සර්? ඈ? පතොක්
පඳුරත් වැටේ එතන ඊට චුට්ටක් උඩ මං මේ රූල් කියන්නකො 1 2 3 4 5 6 7 8යි 8 වෙනි පේලි ඉවර වෙනවා ව දිග සටනක යෙදී සිටින පෙනින අන්න එතන ඉඳන් ඉස්සරහට බලන්න මුලින්ම වැට අද්දර කුඩා ගස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය හම්බුණා නේද දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අතරින් ඩිංගා වූ මිදුලට ගේ විත්වලට හා දොරකටටත් ලං විය. හරි. හම්බුනේ? පටන් ගන්නෙ මුලින්ම වැට අතර කුඩා ගස්සා පඳුරු කියලා අවසන් වෙන්නේ අද්දරින් රිංග આવුත් මිදුලටත් ගේ විත්වලට හා දොරකටටත් ලං විය කියන තැනින්. හරි සර් හම්බුණාද? හරිද? හම්බුණා සර් ඡේද මොනට කියනවා ඡේදයේ මුල කියන්නේ අපේ ආන්දරේ උතන ඡේදයක් හැදිලා නෑ තනි ඡේදයක් විදිහට තියෙන්නේ 231 වෙනි පිටුව පටන් ගන්න කෝරළේ මහත්මයාගෙන් తాවකාලිකව ඉල්ලාගත් කරත් ඒක ඒ ටික තියෙනවද? තියෙනවා සර් හරි එතන ඉඳන් පල්ලෙහාට යන්නකො රූල් 8යි රූල් 8ක් යන්නකො පල්ලෙහාට 8 අවසානට අන්න හරි 8 අන්තිම හරිය මුලින්ම වැට අද්දර කියලා බලන්න පටන් ගන්නවද කියලා තියෙනවද? තියෙනවා සර් අන්න හරි අපේ ආන්දරේ එතන ඉඳන් ඉස්සරහට යන්න මෙන්න මේ ටිකට මුලින්ම වැට අද්දර කුඩා කස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරෙන් රිංගා අවුත් මිදුලටත් ගේ විත්වලට හා දොරකටටත් ලං විය. ඔන්න ඔතනින් අවසන්. හරි නේද? කොයිද හරි කියන්නේ හම්බුණාද? හම්බුණා කරගත්තා සර් හරි. එතකොට ඔන්න ඔතනින් ওই කාරණාව අවසන් වෙනවා. ඒකට අවසන් වෙනවා කියන්නේ අපේ සියලුම වැඩ ටික අවසන් වෙන්නේ ඒ වගේ මම හිතුවේ මෙච්චර හල් වෙලා ඇතුව අපිට වැඩි ඉවර කරගන්න පුළුවන් කියලා. ඒත් ඕකේ තමයි අපිට කතා කරන්න තියෙන එක මාතෘකාවක්. මේ අත් මොකද කියන්නේ මේ බස් වාහනයේ දෙවෙනි නෝට් එක මම තාම හතරනේ මම ඔය එක විතරයි හෙදුවේ. අර මේ අපිට තව කතා කරන්න තියෙනවා අපේ හඳුනේ ඕකේ මේ තව එක කොටසක්. ඒ කියන්නේ මේ රචකයාගේ භාෂා භාවිතයට තවත් කතා කරන්න තියෙනවා මේ සතුන්ගේ හැසිරීම මගින් ඒවා ගම්මුන්ගේ චර්යාවට සමාන කිරීමට භාෂාව යොදා ගැනීම. ඊළඟට තව කතා කරන්න තියෙන උපමා භාවිතය සඳහා භාෂාව යොදා ගැනීම. ඊට පස්සේ අපිට ආය කතා කරන්න තියෙනවා සංකේතාත්මක බස්වාරක් යොදා ගැනීම කියන කරුණු තුන. ඔන්න ඔය කරුණු තුනට අදාළව අපිට ප්‍රත්‍යේකම නවකතාවේ බස්වාර කියන ප්‍රධාන මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිනේ? එතකොට ඔය කියන උදාහරණ ටික අපි කතා කරේ බස්වාරයේ පළවෙනි කොටස විදියට. එතකොට දෙවෙනි කොටස විදියට අපි ඊළඟ දවසේ කතා කරමු. මොකද මම ඒ ටිකට ඇත්තටම සූදානම් වුණේ නැහැ. මොකද අපිට අද දවස් තුලදී මේ ටික සිද්ධ කරන්න වෙලාව යයි කියලා මම විශ්වාස කරා. නමුත් නොසිතෝ විදිහට අපිට වෙලාව වැඩිපුරත් එක්ක කියන්නේ මේ වැඩේ ඉක්මනට ඉවරුණා. ඒක තමයි උනේ. එතකොට එහෙනම් ඔතනින් මාතෘකාවක් ලියා ගන්න ලියලා තියාගමු. එතකොට අපිට ඊළඟ දවසේ ලේසියිනේ. ඔකට ගන්න නම් මෙන්න මාතෘකාව. මෙන්න මෙහෙම එකක් ලියා ගන්නකො. සතුන්ගේ හැසිරීම මගින්
ඒවා ගම්මුන්ගේ චර්යාවට ඒවා ගම්මුන්ගේ චර්යාවට ඒවා ගම්මුන්ගේ චර්යාවට සමාන කිරීම සඳහා සමාන කිරීම සඳහා සමාන කිරීම සඳහා පස යොදා ගැනීම පස යොදා ගැනීම හරිද සර් පොඩක් කියනවා. පොඩක් කියන කොතනද ගන්න පුතේ ලිව්වේ සමාන කිරීම සඳහා භාෂා සමාන කිරීමට භාෂාව යොදා ගැනීම සමාන කිරීමට භාෂාව යොදා ගැනීම හරි නේද හරි සර්. හරි එතකොට මේ මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අද බැද්දේගම ওই ටික ඉවර කරගන්න පුළුවන් කියලා. නමුත් අපිට තව සූටි මාතෘකාවක් තියෙනවා මේ කතා කරන්න. ඒක ඊළඟ දවසේ අපි කතා කරමු. ඔය කියපු මාතෘකාවයි තව මාතෘකා දෙකක් තියෙනවා. ඒ දෙක කතා කරලා අපි ලබන සතියේ පුළුවන් වුණොත් බැද්දේගම නම් කතා විචාරයෙන් ලියමු. මොකද ඔය ස්පීඩ් එකකින් ඕගොල්ලෝ වැඩ කරොත් ඇත්තටම අපිට පැයක් පැයකට වැඩි ඉන්නේ අපි කොහොමද අරගෙන පටන් ගත්ත දැන් 9:45 කිව්වේ. එතකොට කොහොමද අපි 10ට පන්ති නවත්තනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒතකොට අපි ඊළඟ දවසේ හරියටම 8ට පටන් ගමු. ඊට පස්සේ අනිත් එක තමයි මේ ඊළඟ සතියේ එක විචාරයක් හරි අපි ලියන්න බලමු. ඊළඟ දවසේ ඉඳන්. ඒ කියන්නේ 9 නෙමෙයි. ඊට පස්සේ ආයෙත් සෙනසුරාදා කවද්ද? පෙබරවාරි 5 වෙනිදා. ඒක පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස 3 අපිට තියෙන නිසා අපි ටිකක් මේක ප්‍රචාරය කළා. මම පොඩි පෝස්ට් එකක් හදලා දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් Zoom එකේ 300ක් දාන්න පුළුවන් මගේ තියෙන අපරාධනයක. දැන් තව යම් පිළිසකට මේක මේ ව්‍යාප්ත වෙනවා කියන්නේ ඉතින් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ඒ විදිහට අපි පොඩි සම්මන්ත්‍රණයක් විදිහට යන්න මම අදහස් කරලා තියෙනවා විචාර ටික ලියන එක. ඒක අපි මේ විදිහට කරමු. එතකොට මම ඒක මම ලබන සතියේදී මතක් කරන්නම් කොහොමද හිත වෙන්නේ කියලා. එතකොට ගෲප් කීනේ වල දාන්න ෂෙයා කරන්න. මොකද දැන් ඔබ වහන්සේලා කීප නමත් මේ දරුවොත් මේ අපි මොම එකම තැන නෙවෙයිනේ. ඒකට දැන් තැන් වල ඔබ වහන්සේලාගේ තව ගෲප් තියෙනවා. ඒකට ෂෙයා කරලා එතකොට අපිට පොඩි හාමුදුරුවන්ට මේ පණිවිඩය අපිට යවලා ආසලට යම් දෙයක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒක එකත් එක පිනක්. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එකත් පණිවිඩය දෙනවා කියන එකත් පිනක්. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් අපි නතර වෙමු. එහෙනම් ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙමු බැද්දේගම නවකතාවේ ඔය මේ පරිසරවත් මේ ඔය වරණ භාෂාව පිළිබඳව කතා කරන්න තියෙන මාතෘකා තුන ගැන කතා කරලා ඉවර කළා. එක විචාරයක් හරි ලියන්න අපි පරිම try කරමු. ඒ නිසා 8 වෙනකොට එන්න 8 වෙනකොට කියන්නේ 8ට පටන් ගන්න. එන්න. එතකොට අද පන්ති ආපු නැති අයටත් මතක් කරන්න. ආයි පන්තියක් කියන්නේ 8ට කියලා. හරි. එහෙනම් අපේ හතුනේ අපි අදට සමුගමු. ඒතර අද කතා එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද අපේ හැදිරි වෙච්ච තැන? එරුවන් සරයි සර්. අඩුපාඩුවක් තියෙනවද? අද කතා කරපු ටිකේ අපේ හැදිරි වෙච්ච තැනක් මාක් කරගන්න බැරි වෙච්ච තැනක්. නෑ සර් ගිය සතියේ එකේ සර් අර මුල් තුන ලියා ගන්න බැරිනා සර්. ගිය සතියේ රෙකෝඩින් එක මම දාලා තියනවා. රෙකෝඩින් එක මම තාම දැම්මේ නෑ. මොකද මේ ගිය සතියේ ඒකේ අර මුල් තුන ලියා ගන්න බැරිනා සර්. මුල් තුනකේ මොකේද ඔයා කියන්නේ? ඒකේ චරිත සර්. ඒ කියන්නේ උදාහරණත් එක්කද? ඔව් ඒ කියන්නේ සර් මේ මේ 4 වෙනි එකේ ඉඳන් ලිව්වා සර් මේ මුල් ටික ලියා ගන්න බැරිනා මුල් මට. තුන හරි හරි. මම ඒක දාලා තියන්නම්. එතකොට ඔයාට එකකින් බලා ගන්න පුළුවන්. මම අද මේ වීඩියෝ දෙක අප්ලෝඩ් කරා. අද එකයි ඊ සතිය එකයි දෙකම මේ අප්ලෝඩ් කරලා තියන්න. හරි. එහෙනම් අපි සමුගමු. එහෙනම් මේ ඊළඟ දවසේ අපි 8ටම පටන් ගන්න. බැත් එක හදාගෙන තියාගමු. එහෙනම් හැමෝටම ඔබ වහන්සේලා හැමෝටම මේ වගේම දරුවන්ට ඔක්කොටම පෙරවන් සරණයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ආයිබෝවන්. එරුවන් සරයි සර්.